හුදී ජන පහන් සංවේගය පිණිස සුගත ශ්‍රී සම්බුද්ධ ලලාට ධාතුන් වහන්සේගේ අසිරිමත් කතා ප්‍රවෘත්තිය සංග්‍රහිත ධාතු වංශය. සාදු සාදු සාදු. සම්බුද්ධ මතුලං සුද්ධං ධම්මං සංඝ මනුත්තරං නමස්සිත්වා පවක්කාමි ධාතුවන් සංසුභං පියං. අසම වූ ඒ බුදුරජාණන් වහන්සේද උන්වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මයේද ශ්‍රේෂ්ඨ වූ සංඝයාද වැඳ යහපත් වූද ප්‍රිය වූද ධාතු වංශය ප්‍රකාශ කරමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අප මේ අධ්‍යයනය කරමින් සිටින්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ උතුම් ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටිනා අසිරිමත් මංගල මහා චෛත්‍යරාජානන් වහන්සේගේ ඉතිහාස ප්‍රවෘත්ති රැගත් ධාතු වංශයයි. ධාතු වංශයේ පළමුවෙනි පරිච්ඡේදයයි පසුගිය සදහම් වැඩසටහන් වලදී අප දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළේ. ඒ පළමුවෙනි පරිච්ඡේදයන්හි විස්තර වුණේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳවයි. ඔබ දන්නවා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පළමුවෙනි වර මහියංගනී පින්බිමට වැඩම කළා. දෙවන ලංකා ගමනේ සිදුවෙද්දී නාගදීපයට වැඩම කළා. තුන්වන වතාවේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩම කළේ කල්යාණී පුරවරයටයි. මේ ආකාරයට මේ ලංකා ධරණී තලය තුන් වතාවක්ම සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් පහසින් පරම පූජනීයත්වයට පත් වුණා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ ලංකා ධරණී තලයට වැඩම කළ වෙලේ කල්යාණී පුරවරයේදී මණියක්කික නාරජුන් විසින් පූජා කළ දන් වළඳා 90 වෙනි බණ වදාරා එතනින් 500ක් මහරහත් පිරිවර සමග ගුවන් ගැබට පැන නැගී ශ්‍රීපාද පද්මය පිහිටුවනු අටියෙන් සුමන සමන් දෙව්නිරිඳුන්ගේ ඇරයුමින් සමනොළ නම් ගිරිහිසට වැඩම කළා. එහිදී උතුම් සමනොළ ගිරිහිසෙහි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මයේ පිහිටවනු ලැබුවා. ඉන් අනතුරුව ඒ දිවා ගුහාව පිහිටි භූමියේදී ඒ මනරම් වනගොමු පිහිටා තිබෙන ඒ පින්බර භූමියේදී අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දිවා විහරණය ගත කළා. ඉන් අනතුරුව 500ක් මහරහතන් වහන්සේලා සමග ගුවන් ගැබට පැන නැග නැවතත් ස්වර්ණමාලී ස්තූප රාජානන් වහන්සේ, ඒ වගේම තූපාරාම ස්තූප රාජානන් වහන්සේ, මිරිසවැටි ස්තූප රාජානන් වහන්සේ ආදී ඒ ස්තූප රාජානන් වහන්සේලා මතු පිහිටන ස්ථානයන්හි තමන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සමග සමවත් සුවයෙන් වැඩ සිටිමින් ඒ පුණ්‍ය භූමි පරම පූජනීයත්වයට පත් කළා. මේ අතර බුදුරජාණන් වහන්සේ නාග මහා විහාරයේ පිහිටන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිට ඉන් අනතුරුව එයින් නැගී සිට 500ක් මහරහත් පිරිවර සමග වැඩමුවා වදාළේ ඒ අසිරිමත් වූ සේරුවාවිල මංගල මහා චෛත්‍යරාජානන් වහන්සේ පිහිටන භූමියටයි. ඒ භූමියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඒ පින්බිමෙහි 500ක් මහරහතන් වහන්සේලා සමග සමවත් සුවයෙන් වැඩ සිටියා. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒ උතුම් නිරෝධ සමාපත්තියෙන් තථාගතයන් වහන්සේ නැගී සිටිනවත් සමගම මේ ඝනකඩ මහ බොල් පොළව කම්පා වුණා. අතිශයින්ම කම්පා වුණා. ඒ තථාගතයන් වහන්සේ සේරුවාවිල පින්බිමෙහි වැඩ සිටිද්දී මේ මහ පොළව කම්පා වෙන වෙලේ ඒ බුදුරජාණන් වහන්සේට පිටුපසින් සවැත් නුවර ජේතවනාරාමේ සිටම බුදුරජාණන් වහන්සේ පිටත් වෙන වෙලේ බුදුරජාණන් වහන්සේට ඉහළින් ඊ타ත්ම මනරම්ව විසිතුරු සුවඳ සපු මලින් ගහන වූ සපු ගසක්
මනරම් මුතු කුඩයක්සේ ඔසවාගෙන පැමිණි සුමන නම් නානිරිදුන්ද වැඩ සිටියා. සුමන නම් නානිරිදුන් සමග ලංකාවට පැමිණි සුමන නම් නානිරිදුන්ගේ 6 කෝටියක් පමණ නාග පිරිවරත් ඒ රහතන් වහන්සේලාට පිටුපසින් සාදුකාර පවත්වමින් සිටියා. ඒ මොහොතේ පින්වත්නි අප පසුගිය වැඩසටහනේ මේ විස්තර ඉගෙන ගත්තා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඒ මනරම් සපු ගසින් සපු මල් මිටක්ගෙන ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ පිහිටන භූමියේ ඒ මල් ඇතිරුවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි උත්තම වූ පූජෝපහාරයන්ට ලක්වන්නේ මේ මුළු මහත් පොළොව තලයේම ඊ타ත්ම ස්වල්ප වූ ස්ථානයන් කිහිපයක්. සේරුවාවිල මංගල මහා සෑ රජුන් පිහිටන භූමියත් එවන් වූ අසිරිමත් පින්බිමක්. ඒ අසිරිමත් පින්බිමේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පමණක් නොවේ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ කොණාගමන කාශ්‍යප යන අනිකුත් බුදුවරයාණන් වහන්සේලාගේ උතුම් ධාතුන් වහන්සේලාත් පිහිටි ස්තූප රාජයාණන් වහන්සේලා පැවත තිබෙනවා. ඉතින් මෙවන් ඊ타ත්ම උත්තම වූ භූමියකයි ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ආකාරයට සපු මලින් පූජෝපහාරයන්ට ලක් කළේ. පින්වත්නි ඒ උතුම් මොහොතේදී බුදුරජාණන් වහන්සේ සුමන නම් නානිරිදුන් දෙස බැලුවා. සුමන නම් නානිරිදුන් ඒ මොහොතේ කල්පනා කළා තථාගතයන් වහන්සේ මා දෙස අබිනීල නේත්‍ර යුග්මෙන් බලා වදාරේ කුමක් හෝ දෙයක් මාගෙන් ඉටු වෙන්නට තිබෙනවා විය යුතුයි කියා සිතා සුමන නම් නානිරිදුන් තථාගතයන් වහන්සේගේ පාමුල දනින් වැටි වන්දනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා කල යුත්තේ කුමක්ද කියා විමසා සිටියා. ඒ මොහොතේ පින්වත්නි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සුමන නම් නානිරිදුන්ට පවසනවා පින්වත් නාගේන්ද්‍රයනි ඔබ මේ භූමිය ආරක්ෂා කරමින් මිහිම නවතින්න කියලා. පින්වත්නි එය සුමන නානිරිදුන් කිසිසේත්ම බලාපොරොත්තු වූවක් නොවේ. සුමන නම් නානිරිදුන් සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට අරක්ගෙනයි වාසය කළේ. ඉතින් ඒ ගන්ධ කුටිය සලල නමින් හඳුන්වන ඒ අසිරිමත් ගන්ධ කුටිය ඇසුරු කොටගෙන වාසය කළ සුමන නානිරිදුන්ට ඒ ජේතවනාරාමයේ අසලම තිබුණු මහා විමානයක් තිබුණා. ඒ විමානයේ පිහිටා තිබුණේ ඒ අසල තිබුණු මනරම් විල් තෙරකයි. 6 කෝටියක් පමණ නාගීන් සමග වාසය කළේ අන්නේ විල ඇසුරු කරගෙන. සුමන නම් නානිරිදුන්ගේ මෑණියන් ඒ වන විටත් ඒ විල ඇසුරු කරගෙනයි වාසය කළේ. ඉතින් මේ තමන්ගේ මෑණියන්ට පරම වූ ගෞරව සත්කාර දක්වමින් මෑණියන් ගුරුතනතුරේ තබාගෙනයි සුමන නම් නානිරිදුන් වැඩ සිටියේ. ඉතින් සුමන නම් නානිරිදුන් නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේව දකිමින් සංඝ රත්නයේ දකිමින් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දකිමින් බොහෝ ශ්‍රද්ධාවෙන් යුක්තවයි සවැත් නුවර කාලය ගත කළේ. ඉතින් තමන්ට මේ ඈත එපිට දිවයිනක ඒ විල්තෙරක් සමීපයේ පිහිටි භූමියක නවතින්නට කියද්දී සුමන නම් නානිරිදුන් වැඳගෙන කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාත් භාග්‍යතුන් වහන්සේ සමග නැවත භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටිය ආරක්ෂා කරන්න සවැත් නුවරට වැඩම කරන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ දෙතිස් මහා පුරිස ලකුණෙන් විසිතුරු වූ ඒ සොඳුරු පින්සිරුර දැක බලා හිතේ ශ්‍රද්ධාව උපදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේ කේසර සිංහ රාජයෙක් මහා පර්වතයක් උඩට නැගිලා සිංහනාද පවත්වන වාසේ ඒ උතුම් ධම්සභා මණ්ඩපයේ වැඩහිඳ ධර්මයේ දේශනා කරනවා බලා ඒ සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලාත් තව බොහෝ පිරිසකුත් ඔබ වහන්සේගේ ධර්මය අහලා සිත් පහද ගන්නවා බලා සවැත් නුවර ජේතවනාරාමයේම ඇසුරු කරගෙන ඉන්නටයි මම කැමති කියලා සුමන නානිරිදුන් පැවසපු වෙලේ බුදුරජාණන් වහන්සේ කාලේ වැලිතලාවෙන් වැසී ගොස් තිබුණු අපූර්ව පුවතක් හෙළි කළා. ඒ පුවත සුමන නම් නානිරිදුන්ගේ අතීත ප්‍රවෘත්තියයි. එපමණක් නොවේ. ඒ පුවත පින්වත්නි සේරුවාවිල
මංගල මහා ස්තූප රාජානන් වහන්සේ පිහිටි භූමියේ අතීත ප්‍රවෘත්තියයි. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් නාගරාජය ඔය බිම මා ඔබට නැවතී සිටින්නටයි කියා කිව් මේ සේරු නම් විල්තර පිහිටි මේ භූමිය එසේ මෙසේ භූමියක් නොවේ. මේ භූමිය ඊටමත් සුවිශේෂ වූ භූමියක්. මේ භූමියේ මේ මහා භද්‍ර කල්පයේම මේ ලෝකයට පහළ වූ පළමුවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන කකුසඳ නම් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධාතුන් වහන්සේලා තැන්පත් මනරම් ස්තූප රාජානන් වහන්සේ පිහිටියා. ඒ උතුම් ස්තූප රාජානන් වහන්සේට රැක බලාගත් උපස්ථාන කළ බොහෝම ආදරයෙන් වන්දනා කළ ජයසේන නම් දිව්‍ය පුත්‍රයාව ඉපද සිටියේ ඔබයි. එපමණක් නොවේ නාගරාජය. මේ මහා භද්‍ර කල්පයේම දෙවනුව ලොව පහළ වුණා කෝණාගමන නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ අසිරිමත් ධාතුන් වහන්සේලා තැන්පත් වී ධාතු ස්තූපයක් මේ සේරුවා විල මේ අසිරිමත් පින්බිමේම පිහිටියා. ඒ උතුම් ධාතුන් වහන්සේව රැක බලා ගනිමින් ඒ ධාතුන් වහන්සේට උපස්ථාන කරමින් බොහෝ පින් රැස් කරගත් ධරණීන්ද්‍ර නම් නාරජව ඉපදුනේ ඔබයි. ඉපමණක් නොවේ නාගරාජය. මේ සේරුවාවිල පින්බිමට ඔබේ තවත් සම්බන්ධයක් තිබෙනවා. මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනි ඔලව පහළ වූයේ කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ උතුම් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා මේ බිමෙහි තැන්පත් වී මෙතනම අසිරිමත් ස්තූප රාජානන් වහන්සේ නමක් ගොඩ නැගුණා. පින්වත් නාගරාජය ඒ උතුම් ධාතුන් වහන්සේව සුරක්ෂා කරමින් ඒ උතුම් ධාතුන් වහන්සේට පරම වූ ගෞරව සත්කාර පවත්වමින් සිටි ඒ දීඝසාල නම් නාගරාජයාව එකල ඉපදී සිටියේ ඔබයි. පින්වත් නාගරාජය අනාගතයේදී කාවන්තිස්ස නම් රජ කෙනෙක් මාගේ ලලාට ධාතුන් වහන්සේද මේ ස්ථානීයම පිහිටුවා ශ්වේත වර්ණයෙන් බබලන ස්තූප රාජානන් වහන්සේ නමක් කරවනවා. ඒ උතුම් ස්තූප රාජානන් වහන්සේව ආරක්ෂා කරනු පිණිස ඔබ මේ භූමියේ නවතින්න කියලා බුදුරජාණන් වහන්සේ සුමන නානිරිදුන්ට පවසා සුමන නානිරිදුන් ඇතුළු 6 කෙලක් නා පිරිස සරණ සීලේ පිහිටුවා දිවා රාත්‍රී දෙකෙහි පින් රැස් කරගනිමින් අප්‍රමාදීව කටයුතු කරන්නටයි අවවාද කොට එතනින් ගුවන් ගැබට නික්ම ජේතවනාරාමයට නැවතත් වැඩම කළා. ඒ උතුම් ප්‍රවෘත්තියයි අපි පසුගිය වැඩසටහන්වලදී ශ්‍රවණය කළේ. පින්වත්නි, මේ සුමන නානිරිදුන් එදවස් සිට මිකල් දක්වාම ඒ උතුම් සේරුවා විල ඒ විලට අධිග්‍රෝහිතව සිට ඒ තමන්ගේ 6 කෙලක් වූ නාගරාජයන් සමග හරියට සවැත් නුවර ගන්ධ කුටිය සවැත් නුවර අසර තිබූ ඒ විලෙහි සිට සුරක්ෂා කළාසේ සේරුවා විලට අධිග්‍රෝහිතව උතුම් ඒ මංගල මහා සෑ රජුන්ව තමන්ගේ 6 කෙලක් වූ නාපිරිවර සමග සුරක්ෂා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනයේට වැඩම කළා කියන ප්‍රවෘත්තිය සුමන නානිරිදුන්ගේ මවතුමියටත් ඇහුණා. ඒ මවතුමියගේ නම ඉන්ද කියන නමයි ඒ මවතුමියට පිහිටා තිබුණේ. ඉන්ද මානවිකා කියන නමින් තමයි ඒ නාග මානවිකාව සැඳින්නුවේ. ඉතින් පින්වත්නි, මේ ඉන්ද මානවිකාව කල්පනා කළා මාගේ පුතණුවන් ඒ සුගත තථාගත බුදු සමිඳුන් සමග ලංකා ධරණී තලයට ගමන් කළත් නැවත පැමිණියේ නැහැ. මාගේ පුතණුවන් කොහි ගියාදයි කල්පනා කරමින් මේ ඉන්ද මානවිකාවන් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණුණා. පැමිණ ආදරයෙන් වන්දනා කරලා අහනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මාගේ පුතණු වූ සුමන නම් නානිරිදුන් කොහිද කියා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඒට පිළිතුරු දුන් අයුරු ධාතු වංශයේ මේ විදිහට සටහන් වී තිබෙනවා. තොප පුතණුවෝ ලංකා ද්වීපයේහි මහවැලි ගඟ දකුණු දිසායෙහි සේරුනම් විල්තෙර
මතුමාගේ ලලාට ධාතු පිහිටන්නා වූ ස්ථානයේහි තමන්ගේ සකෙලක් පමණ පිරිවර නයින්ගෙන සිටියෝ යයි වදාළසේක. එතකොට පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් නාගමානවිකාවනි, ඔබගේ පුත්‍රවන ඒ අනාගතයේ මාගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටවන ඒ උතුම් දාගැබේ දිවන සේරුනම් විල්තර පිහිටි සමීපයේ පිහිටි ස්ථානයේ ඒ නැවතුණා කියලා. එතකොට ඒ බස ශ්‍රවණය කළ ඉන්දනම් මානවිකාව කල්පනා කළා, මිතුවක් කල්මා වාසය කළේ මාගේ පුතා ඇසුරු කරගෙනයි. මාගේ දරුවා මාහට නිරන්තරයෙන්ම ගෞරව සත්කාර කරමින් මා රැක බලාගත්තා. ඉතින් මාගේ පුතාටද උපකාර පිණිස මමද ඒ අසිරිමත් සේරුවාවිල්ල ස්තූප රාජයාණන් වහන්සේ පිහිටවන භූමියට ගමන් කරනවා නම් හොඳයි කියලා හිතලා ඒ ඉන්දනම් නාග මානවිකාව නැවතත් තමන් වැඩ සිටි ඒ විල පිහිටි භූමියට පැමිණුණා. පැමිණිලා මේ ඉන්දනම් මානවිකාව නාග මානවිකාව ඇසුරු කරගෙන දහසේ දහසක් නාග මානවිකාවෝ සිටියා. ඒ අනිකුත් නාග මානවිකාවන්ද පිරිවරාගෙන නැවතත් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේගේ දැකුම නම් ඊටමත් දුර්ලභයි. ස්වාමීනි, මට ක්ෂමා කළ මැනව. ඒ මොහොතේ සුගත තථාගත බුදුරජාණන් වහන්සේ ඒ ඉන්දනම් නාගමානවිකාව ප්‍රමුඛ දහසේ දහසක් වූ නාග කන්‍යාවයන්ට ලංකා ධරණී තලයට ගමන් කරන්නට අවසර ලබා දුන්නා. ඉතින් මේ මොහොතේ ඒ ඉන්දනම් නාග මානවිකාව තමන්ගේ පිරිවර වූ දහසේ දහසක් වූ නාග මානවිකාවන්ද සමග මේ ලංකා ධරණී තලයේ තමන්ගේ පුත්‍රවන වැඩ වාසය කරන ඒ සේරු නම් විල්තර සමීපයේ පිහිටි අප මහා මුනි රජුන්ගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටන මුනි රජුන් විසින් පරම පූජනීයත්වයට පත් කළ ඒ සේරුවාවිල පින්බිමට පැමිණියා. පැමිණ තමන්ගේ පුත්‍රවනත් සමග ඒ ස්ථානයේට මනා රැකවල් යොදමින් මහා භෝග සම්පත් අනුභව කරමින් මහා ආනුභාවයෙන් යුක්තව වැඩ සිටිනු ලැබුවා. මේ ආකාරයට මේ පුවත ධාතු වංශයේ සනිටුහන් වී තිබෙනවා. පින්වත්නි, බලන්න, ධාතු වංශයේ පළමුවෙනි පරිච්ඡේදයෙන් මේ ආකාරයට විස්තර වන්නේ සේරුවාවිල මංගල මහා සෑරජුන් පිහිටන භූමිය සුමන නම් නානිරිදුන් හට ආරක්ෂාවට බාර දුන් අයුරුත් ඔහුගේ ඒ ඉන්දනම් මානවිකා වූ මෞතුමිය සමග ඒ 6 කෝටියක් නාගරාජේනුත් දහසේ දහසක් වූ නාග මානවිකාවනුත් පිරිවරාගෙන ඒ භූමිය ආරක්ෂා කරන කතා ප්‍රවෘත්තියයි. ඒ වගේම අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මේ පහසත් රහතන් වහන්සේලාගේ පාද පද්මයන්හි පහසත් ඒ සේරුවාවිල පින්වීමට ලැබී තිබෙන බව මේ පරිච්ඡේදයෙන් විස්තර වෙනවා. එපමණක් නොවේ. බුදු සමිඳුන් ඒ සමවත්සුවයෙන් නිරෝධ සමාපත්තියෙන් රහතන් වහන්සේලා සමග ඒ බිමෙහි වැඩ සිට ඒ බිම තවත් පාරිශුද්ධත්වයට පත් කළා. එපමණක් නොවේ. සුමන නම් නානිරිඳු අත තිබූ සපුරුකෙන් සපුමල් මිටක්ගෙන ඒ භූමියට ඉස බුදුරජාණන් වහන්සේ ඒ භූමිය තවත් පූජනීයත්වයට පත් කළා. බුදු සමිඳුන් ඒ බිමෙන් නැවත වැඩම කරන විට සතර බුදුවරුන්ගේ ධාතු ස්තූපයේ පිහිටන ඒ භූමිය 3 වතාවක් ප්‍රදක්ෂිනා කොටයි ගුවන් ගැබට පැන නැග්ගේ. ඒ භූමිය තවත් පූජනීයත්වයට පත් වුණා. එපමණක් නෙවෙයි පින්වත්නි. මිහිදී බුදුරජාණන් වහන්සේ වදාළ අතීත ප්‍රවෘත්තියට අනුව කකුසඳ කෝනාගමන කාශ්‍යප යන අනිකුත් බුදුරජාණන් වහන්සේලාගේද ධාතු ස්තූප මේ බිමෙහි පැවති බවට වෙන අතීත ප්‍රවෘත්තියත් මේ අසිරිමත් වූ ධාතු වංශයේ පළමුවෙනි පරිච්ඡේදයේම විස්තර වුණා. එසේනම් පින්වත්නි, ඔබ මොහොතක් සිතන්න, ලලාට ධාතුන් වහන්සේ පිහිටි මේ අසිරිමත් සේරුවාවිල මංගල මහා සෑරජුන් පිහිටි භූමිය කොතරම්නම් පරම පූජනීය භූමියක්ද? ඒ උතුම් පුණ්‍ය භූමියේ ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ පිහිටන
ස්තූප රාජානන් වහන්සේ වටා බුදු සමිඳුන්ගේ පාපහස ලැබූ නිරෝධ සමාපත්තියෙන් සමවැදී ප්‍රදක්ෂිනා ලැබූ ඒ භූමියේ ඒ අසිරිමත් සෑ මළුව වටා රන් කණු දහසකින් යුතු මනරම් වූ ස්වර්ණ ප්‍රාකාරයක් ශ්‍රද්ධා රූපවාහිනිය හා එක් වී ඉදි කරන්නට ලැබීම අපට ලැබූ සුවිශාල වූ භාග්‍යයක් ලෙස අප සියලු දෙනාම නිරන්තරයෙන්ම සිහි කරන්නට ඕනේ. පින්වත්නි, මේ පළමුවෙනි පරිච්ඡේදය අවසන් කරමින් කකුසඳ මහතෙරුන් වහන්සේ මේ ආකාරයට මනරම් ගාථා රත්නයන් 3ක් රචනා කොට තිබෙනවා. මහා පඤ්ඤෝ මහාවීරෝ මහේසී මුනි සත්තමෝ මහා බලේහි සම්පන්නෝ මහා තිරගුණීටිතෝ. මහා නුවණැති මහා වීරෝ මහා ඍෂියෝ මුනි ශ්‍රේෂ්ඨ වූ මහත් බලයෙන් යුක්ත වූ මහත් වූ ස්ථිර ගුණයෙන් යුතු අපගේ භාග්‍යතුන් වහන්සේ ආගන්ත්වා තම්බපන්නින් සෝ සත්තානුද්දය මානසෝ පුනගන්ත්වා නාගදීපං අගාජේත වනං වරං. සත්හට කරුණාසිත ඇතිව ලක්දිවට වැඩම කොට නැවත නාගදීපයට වැඩම කොට උතුම් ජේතවනාරාමයට වැඩිසේක. අතිසය මතිසාරෝ සාරදානී කරන්තෝ අතිධිති රමණීයෝ සබ්බලෝකේක නිත්තෝ අතිගුණ රමණීයං සබ්බ සත්තේක මග්ගං අතිවිපුල දයන්තා ලංකමාගා සුදීපං. අතිශයින්ම නුවණින් සාර වූ සැප ලබා දීමෙහි සම්පූර්ණයෙන්ම ඇලුනා වූ ඊතා දිරියෙන් සිත් කළු වූ සියලු ලොවට එක ඇසක් වැනි වූ බොහෝ ගුණයෙන් සිත් කළු වූ සියලු සත්වයන් හට අසහාය මාර්ගයක් වැනි වූ සම්බුදු රජුන් යහපත් දිවයිනක් වූ ලක්දිවට ඉමහත් කරුණා ඇති බැවින් වැඩම කළසේක. මෙසේ ඌ සාදු ධන මනෝනන්දනය පිණිස කරන ලද ධාතු වංශයේහි බුදුන්ගේ තුන්තරා ගමන නම් වූ පළමුවෙනි පරිච්ඡේදය මින්නිම වන්නේය. පින්වත්නි, අප ඒ ශ්‍රවණය කළේ ඒ අසිරිමත් වූ ධාතු වංශයේහි පළමුවෙනි පරිච්ඡේදයේ අවසාන කොටස කකුසඳ නම් මහතෙරුන් වහන්සේ රචනා කොට තිබූ ආකාරයයි. ඉතින් අප මේ අසිරිමත් ලලාට ධාතු විස්තරය ශ්‍රවණයෙන් රැස් කළ සීල පින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වනු පිණිසම හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.